හොඳයි අපි හැමදෙනෙක්ම පැමිණිලා තියෙනවා අලුත් අවුරුද්දේ අපි දෙවන ඉරුදින අද දවසේ අපි සභාව මෙලෙස රැස් වෙන්නේ. දෙවියන් වහන්සේ ඔබට අලුත් අවුරුද්දක් හැටියට 2022 වර්ෂය ලබා දුන්නා. 2022 වර්ෂයේ දැන් අපි අද 9 වෙනිදා ජනවාරි මාසේ ඔබට මේ අලුත් අවුරුද්දේ දවස් 365ක් තියෙනවා. ඒ දවස් 365න් අපි අද ඉන්නේ 9 වෙනි දවසේ. ඔබට මේ අලුත් අවුරුද්දේ පැය හැටියට ගත්තොත් පැය 8760ක් තියෙනවා. ඒකෙන් මේ වෙද්දි මේ දවස් 9ට අපි දැන් පැය 200කට වඩා ගත කරලා ඉවරයි. ඔබ දන්නවද හැම දවසකම අපිට දෙවියන් වහන්සේ දුන්නු ජීවිත කාලයෙන් පැයෙන් පැය දවසින් දවස ගෙවි අවසන් වෙමින් පවතිනවා. දෙවියන් වහන්සේ ඔබටයි මටයි දුන්නු ජීවිත කාලය ඒක දික් කරගන්න බෑ. කාලය ඒක ගබඩා කරන්නට බෑ. කාලය නවත්තන්නට බෑ. කාලය අදින්නට බෑ. කාලයට විකල්පයක් නැහැ. කාලය දෙවියන් වහන්සේ දුන්නේ. ඔබගේ මගේ ජීවිත කාලය දේ වචනයට අනුව දෙවියන් වහන්සේ අපිට ලියලා දීලා ඉවරයි. ඔබගේ ආයුෂ තියෙන්නේ මෙන්න මෙච්චරයි කියලා. මේ ගත කරන හැම මොහොතක් මේ ගත කරන හැම විනාඩියක් ඔබගේ මගේ ජීවිත කාලයෙන් අවසන් වෙමින් පවතිනවා. දෙවියන් වහන්සේ ඔබටයි මටයි මේ පොළොව තුල පැවරුමක් දුන්නා. අපි මේ පැවරුම තේරුම් ගන්නට අවශ්‍යයි. ගොඩාක් මිනිසයන් සිටිනවා මේ පොළොව තුල. හැබැයි උන්වහන්සේ කියනවා උන්වහන්සේ අපිව තෝරලා පත් කරගත්තා කියලා. ඔබ සභාව කියන්නේ මොකක්ද කියන එක ගැන ඉගෙන ගත්ත පහුගිය දවස්වල කුඩා කණ්ඩායමේ සහ සභාව තුලත්. සභාව කියලා කියන්නේ පිටතට කැඳවාගත්. මේ මුළු ලෝකයේ ඉන්න ජනතාව අතරින් දෙවියන් වහන්සේ ඔබවයි මාවයි පිටතට කැඳවලා ගත්තා. උන්වහන්සේගේ වැඩය කරන පිණිස. ඒකටයි ඔබයි මමයි ඉන්නේ. දෙවියන් වහන්සේට අති සුවිශේෂී වූ සැලැස්මක් ඔබගේ මගේ ජීවිතවල තියෙනවා. ඒක නිසා මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරි අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබට මට දුන්නු පැවරුම ගැන ඔබයි මමයි ක්‍රියා කරමින් ඉන්නවද කියන එක ගැන. ඔබටයි මටයි පැවරුමක් දීලා තියෙනවා අනිවාර්යයෙන්ම. එහෙම නැත්නම් ඔබවයි මාවයි තෝරගන්නේ නැහැ මෙච්චර විශාල ජන සමූහයක් ඉන්න මේ සමාජය තුලින්. උන්වහන්සේ බොහොම පැහැදිලිව කියනවා ඔබව තෝරගත්තා කියලා. ඔබව තෝරගත්තා කියන එකේ අරමුණ තමයි අනිත් අයව ප්‍රතික්ෂේප කළා ඔබව තෝරගත්තා කියන එක. උන්වහන්සේට ඔබගේ ජාතකේ වැඩක් නැහැ. උන්වහන්සේට ඔබ කවුද කියන එක වැඩක් නැහැ. උන්වහන්සේට අවශ්‍ය නැහැ ඔබගේ අම්මයි තාත්තයි කවුද කියන එක. උන්වහන්සේට අවශ්‍ය නැහැ ඔබගේ භාර්යාව ස්වාමි පුරුෂයා දරුවෝ කවුද කියන එක. උන්වහන්සේට අවශ්‍යයි ඔබව. ජාතකය ගැන අපේ ඉතිහාසය ගැන බැලුවොත් නම් අපි හැමෝගෙම කිල්ලෝටවල හුණු ටික ටික තියෙනවා. අපි කිසිම කෙනෙක් සුදුස්සන් නෙවෙයි. අපි හැමෝගෙම ජීවිතවල මොනවා හරි ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. හැබැයි යහපත් දේ දෙවියන් වහන්සේ කැමති වෙලා තියෙනවා. ඒ අයහපත් තත්ත්වයන් තුල ඔබවයි මාවයි උන්වහන්සේගේ වැඩේට පාවිච්චි කරන්න. ඒකයි ඔබයි මායි මෙහෙම ඉඳගෙන ඉන්නේ මේ උදෑසන. ඔබව ඕනේ උන්වහන්සේට. මාව ඕනේ උන්වහන්සේට. ඔබ විශ්වාස කළත් නැතත් දේව වචනය කියන්නේ එහෙමයි. ඔබව ඕනේ උන්වහන්සේට. මාව ඕනේ උන්වහන්සේට. උන්වහන්සේ මේ පොළව තුල දුන්නා අපිට පැවරුමක්. ඔබයි මායි මේ පැවරුම ඉෂ්ට කරන්නට අවශ්‍යයි. යක්ෂයාගේ එකම සහ ප්‍රධාන අරමුණ තමයි ඔබවයි මාවයි මේ දෙවියන් වහන්සේ ඔබට මට මේ පොළව තුල දුන්නු පැවරුමෙන් අපේ මනස අපේ ඔළුව අයින් කරන එක. දෙවියන් වහන්සේ ඔබටයි මටයි ඔබයි මාවයි ගැලවීමට ගෙනල්ලා යම් කාර්යයක් බාර දීලා තියෙනවා. ඔබ ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කළා ඔබගේ පැවරුම මොකක්ද කියලා ඔබ දැන හඳුනා ගන්නට අවශ්‍යයි. ඔබ දෙවියන් වහන්සේගේ පැවරුම හරියාකාරව මේ පොළොව තුල ඉෂ්ට කළේ නැත්නම් ඒක හඳුනාගෙන ඒක ඉෂ්ට කළේ නැත්නම් සනසීමෙන් මැරෙන්න හම්බ වෙන්නේ නැහැ. අනිත් මිනිස්සු ලෝකයේ තියෙන දේවල් එක්ක කාලය ගත කළා ඒ ලෝකයේ අරමුණුත් එක්ක ජීවිතය ගත කළා ඒ අරමුණු එක්ක ගිහිල්ලා මැරිලා යනවා. අපිට එහෙම බෑ. ඔබවයි මාවයි දෙවියන් වහන්සේ තෝරගත්තේ මේ පොළොව තුල උන්වහන්සේගේ අරමුණ ඉෂ්ට කරන්න. අපි විවිධ ස්වභාවයන් වල විවිධ පසුබිම් වල ඉන්නවා.
ඔබ තරුණියක් වෙන්න පුළුවන්, දරුවෙක් පාසල් යන වියේ දරුවෙක් වෙන්න පුළුවන්. ඔබ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්, භාර්යාවක්, ස්වාමි පුරුෂයෙක්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, තරුණියක් වෙන්නට පුළුවන්. අපි එකිනෙක කෙනා විවිධ පෞල් පසුබිම් තුල එන්නේ. සමහර අයට කුඩා දරුවන් ඉන්නවා, සමහර අයට වැඩි වියට පැමිණි දරුවන් ඉන්නවා, සමහර අයට දරු මුණුබුරන් ඉන්නවා. සමහර අය දැඩි ආර්ථික අමාරුකම් එක්ක යනවා. සමහර අය පෞල් අර්බුද එක්ක යනවා. විවිධ දේවල් එක්ක අපි යනවා. දෙවියන් වහන්සේ ඔබ හිතනවාද මේ කිසිවක් දන්නේ නැහැ කියලා? අපි තුලම පොරාල්ලමින් ඉන්නවා. දෙවියන් වහන්සේ ඒකත් දන්නවා. දෙවියන් වහන්සේ ඔක්කොම දැනගෙන තමයි ඔබවයි මාවයි තෝරලා තියලා තියෙන්නේ. ඒ නිසා මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඔබයි මායි කුමන ස්වභාවයන් තුල හිටියත් ඔබ හිතන්න එපා දෙවියන් වහන්සේ ඒක නොදැනයි ඔබවයි මාවයි පත් කළේ කියලා. ඔබවයි මාවයි තෝරලා පත් කළේ උන්වහන්සේ දන්නවා ඔබ ගැන, මා ගැන, ඔබයි මමයි යමින් සිටින්නා වූ ස්වභාවය ගැන. එහෙම ඉද්දිත් තමයි දෙවියන් වහන්සේ ඔබව මාව තෝරලා උන්වහන්සේගේ වැඩේ සඳහා පත් කරලා තියෙන්නේ. ඉතින් මේ ගත වෙමින් යන සියලු විනාඩි, තප්පර, පැය ගණන් උන්වහන්සේ ඒ දුන්නු පැවරුම ගැන අපේ අවධානය තියාගන්නට අවශ්‍යයි. අපි පෞල් ජීවිතය ගත කරන ආස්සේ, අපි සේවාවන් කරන ආස්සේ, අපි රැකියාවන් කරන ආස්සේ අපිට දෙවියන් වහන්සේ දුන්නු අරමුණ අපේ ඔළුවේ, අපේ හදවතේ කොටලා තියාගන්නට අවශ්‍යයි. යක්ෂයාගේ ප්‍රධාන අරමුණ මේකෙන් අපිව ඈත් කරන එක. ඔබට දහම් පාසල් ගුරුවරියක් හැටියට දරුවෝ ටිකක් බාර දීලා තියෙනවා නම් දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ බලාපොරොත්තුවේ ඒව ගොඩනගන එක. යක්ෂයාගේ අරමුණ ඔබ කොහොම හරි හදවතේ කැපවීමකින් යුක්තව ඒ දරුවන්ට උගන්වන එකෙන් ඈත් කරන එක. ඒ සඳහා යක්ෂයා නොයෙකුත් උපක්‍රම භාවිතා කරයි. සමහරලාට සේවය තුල ඉන්න ගුරුවරියන් අතර ભેද ඇති කරයි, සැලසුම් කඩා විසුණු කරයි, දරුවන් සහ ගුරුවරුන් අතර මතභේද ඇති, ගොඩක් දේවල් කරයි. ඔබ ඉන්නේ ගායනා කණ්ඩායමේ නම් ඒක සුද්ධව නමස්කාර කරන දෙවියන් වහන්සේ ඔබට හැකියාවන් දීලා තෝරගත්තු තැන. යක්ෂයාගේ එකම බලාපොරොත්තුවේ ශුද්ධකමින් ඔබව ඇදලා අයින් කරන එක. යක්ෂයාගේ බලාපොරොත්තුවේ එක්සිත්කමින් ඔබව බිඳවට්ටන එක. දෙවියන් වහන්සේ කැඳෙව්වේ ඒකට නෙවෙයි. ඔබ ළමා සේවයක් තුල තියලා අපචාර වලින්, අයහපත් දේවල් වලින්, අවිනිශ්චිත භාවයන්ගෙන් දරුවන්ව රැකවල් කරන්න නම් ඔබව තෝරගත්තේ යක්ෂයාගේ එකම උත්සාහය ඔබවත් අපචාර වලට දාලා ඔබගේ සාක්ෂිය නැති කරලා ඔබව කඩා සුණු විසුණු කරලා දාන එක. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඔබ තුලින් දෙවියන් වහන්සේගේ වැඩේ කරන එක. ඔබට කුඩා කණ්ඩායම් ශෛල සේවයක් තියෙනවා නම් දෙවියන් වහන්සේ කැමතියි ඔබව ඒ සඳහා පාවිච්චි කරලා මිනිස්යන්ගේ ජීවිත ඔසවන්න ගොඩනගන්න. යක්ෂයා අපේ ජීවිත සාක්ෂි සුණු විසුණු කරලා අපිව අධෛර්යයටපත් කරලා හිට ගන්න බැරි විදියට අපේ ධන හිස් කොර කරලා යක්ෂයාගේ උත්සාහය අපිව ඒවයින් ඈත් කරන එක. නිසා මේ යක්ෂයාගේ කූට සැලසුම් සහ කූට උපක්‍රම සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම එක්ක අපි තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ කිතුණු ගමනේ දෙවියන් වහන්සේගේ පැවරුම ඉෂ්ට කරගන්න බැරුව යනවා. අපි වල්මත් වෙලා, අපි මම්මුලා වෙලා අපි අපේ අරමුණු එක්ක යන්නට පටන් ගන්නවා. යක්ෂයාගේ එකම අරමුණ දෙවියන් වහන්සේගේ පැවරුම අප ඉෂ්ට කරන එකෙන් අපිව අධෛර්යයටපත් කරලා අපිව කඩා බිඳ සුණු විසුණු කරලා දාන එක. ඌ එන්නේ සොරකම් කරන්න, විනාශ කරන්න විතරයි. ඉතින් එහා දෙයක් උගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් අපේ දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව නම් ගොඩනගන එක සහ අපි තුල සමාදානය, ප්‍රීතිය ඇති කරන එක. බොහෝ දේවල් වලට ඔබ කැප වෙන්න, ඔබ සැලසුම් දාගෙන ඉස්සරහට යන්න හදන හැම මොහොතකම දෙවියන් වහන්සේගේ දෙයට ඔබ ලං වෙන්න හදන, ඒ සැලැස්ම ඉෂ්ට කරන්න හදන හැම මොහොතකම ඔබව කාර්යබහුල කරනවා. ඔබට වෙලාව නැති කරලා දානවා. දෙවියන් වහන්සේ ඔබට කාලය දුන්නේ. ඔබට ජීවිතය ලබා දුන්නේ. දෙවියන් වහන්සේ වෙනුවෙන් වැය කරන්නේ නැති කාලය අපි මොකටද? ඒ නිසා මගේ සෙනෙහවන්තිය අපි මේ දේ තේරුම් ගනිමු. ප්‍රධානම කාරණා අතරින් තව එකක් තමයි උන් නිතර පෙන්වන්නට හදනවා අපේ ජීවිතයේ පසුගිය දේවල්. පසුගිය දේවල් කෙනෙක් ඊයේ වෙන්න පුළුවන්. ඒක ගිය සතිය වෙන්න පුළුවන්, ගිය මාසෙ වෙන්න පුළුවන්, අවුරුදු 2-3කට කලින් වෙන්න පුළුවන්, අවුරුදු 10ක් 15ක් පැරණි අතීතය වෙන්න පුළුවන්. උගේ එකම අරමුණ පහුගිය දේවල් පෙන්න අපිව අධෛර්යයටපත් කරන එක. ඒ උගලටත් අහු වෙන්න එපා. අපි මා ජරා ජීර්ණ ජීවිතයක තමයි අපි හැමෝම ගත කරමින් හිටියේ. සමහර අයගේ එක ප්‍රකාශිතව තිබුණා, සමහර අයගේ අප්‍රකාශිතව තිබුණා. ඇතුලේ කුණු වෙමින් තිබිච්ච ජීවිත අපි හැමෝටම තිබුණා.
සමහර අයගේ ඒක ප්‍රදර්ශනය වුණා, සමහර අය එළියට ප්‍රදර්ශනය වුණේ නැහැ, ඇතුලේ තිබුණා. උන්වහන්සේ ඒක දැක්කා. උන්වහන්සේට ඕන වුණා ඒ පරණ ජීවිතයෙන් අපිව අයින් කරලා අලුත් ජීවිතයක් දෙන්න. උන්වහන්සේ නිතර කියන දේ තමයි පරණ දේ පැත්තකට දාලා දැන් අලුත් වෙන්න කියන එක. ඒ නිසා ඔබයි මායි අපිට යක්ෂයා සිහිනෙන් පෙන්නයි, සිතුවිලි වලින් පෙන්නයි, ළඟම ඉන්න මිනිස්සු වෙතින් පෙන්නයි ආයේ පරණ ජීවිතයට උඹ යමන් කියලා. පරණ ජීවිතයේ ඇලුම් එක්ක තියෙන අපේ හැඟීම් අවශ්‍යවන්න හදයි. ඔබ යක්ෂයාට කියන්න මම පරණ ජීවිතයේ ඊයේ දවසේ නායිති එක්කෙනෙක් නෙවෙයි. දෙවියන් වහන්සේත් එක්ක අඩිය තියලා අනාගතයට යන දෙවියන් වහන්සේගේ පැවරුම ඉෂ්ට කරන්න ඉන්න කෙනෙක් කියලා. යක්ෂයා ගොඩ එන්න දෙන්නෙම නැහැ. යක්ෂයාගේ උත්සාහය අපිව කොහොම හරි වට්ටන එකමයි. ඔබ මේක ශුද්ධාත්මයන් වහන්සේ තුලින් තේරුම් ගත්තේ නැත්නම් ඔබටයි මටයි අවසානය වෙනකන් අපේ පැවරුම ඉෂ්ට කරන්න හම්බ වෙන්නේ නැහැ. අපි එකිනෙක කෙනාට විවිධ ආකාරයෙන් මේක එන්නේ. ඒකයි පේතුරුතුමා කියන්නේ ගොරවන සිංහෙක් වගේ කාවද ගිලගන්නේ කියලා බල ඌ වටේ කරකමින් ඉන්නවා. ඔබලාට වගේම ඔබලාගේ සහෝදරයන්ටත් ඒ ප්‍රශ්නේ දුකම තියෙනවා, ඒ විදවීම තියෙනවා. ඔබ හිතනවා ඔබට විතරයි යම් ප්‍රශ්න ගැටලු තියෙන්නේ කියලා. නෑ. පේතුරුතුමා කියනවා උඹලට වගේම උඹලාගේ සහෝදරයන්ටත් මේක තියෙනවා කියලා. හේබ්‍රේව පොතේ කියනවා උන්වහන්සේගේ ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් පසුබට වෙන එක ගැන ප්‍රසන්න නැහැ කියලා. පසුබට වෙනවා කියලා කියන්නේ පස්සට යන එකම නෙවෙයි. එක තැන ඉන්න එකත් පසුබට වීම. අපි එක තැන කාලය ඉස්සරහට ගිහිල්ලා එතන ඉඳලා බැලුවත් පසුබට වෙලා තමයි. පසුබට වෙනවා කියන්නේ ආපස්සට යන එකම නෙවෙයි. එක තැන රැඳිලා ඉන්නවා කියන එකත් පසුබට වීමයි ජීවිතේ. දෙවියන් වහන්සේගේ වචනය කියනවා එහෙම අය ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ කියලා. බයිබල් පද ගොඩක් තියෙනවා බලන්න. අපි ඒවා එක රැඳෙන්නේ නැහැ, හැබැයි බලන්නට යනවා. අපි මුලින්ම පෙරලා ගනිමු. පාවුලුතුමා හරි ලස්සන දෙයක් ඔබ දන්නම බයිබල් පද ටිකක් අද තියෙන්නේ. පාවුලුතුමා පිලිප්පි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ 14. පිලිප්පි 3 වෙනි පරිච්ඡේදයේ 12 සිට 14 දක්වා. පිලිප්පි 3 වෙනි පරිච්ඡේදයේ 12 වන පදේ සිට 14 වන පදේ දක්වා. පාවුලුතුමාට තිබුණ දැක්මක් සහ දර්ශනයක් උන්වහන්සේ මේ පොළොව තුල දුන්නු දේ ගැන. දෙවියන් වහන්සේ තෝරගත්ත හැම මිනිහෙක්ටම තිබුණා යම් දැක්මක් ඒ තෝරා ගැනීම ගැන. හොඳයි අපි කියවමු. මා දැනටම ලබාගෙන සිටිනවාවත් දැනටම සම්පූර්ණ වී සිටිනවාවත් නොවේ. නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මා අල්ලාගත් සේක්ද ඒක අල්ලා ගන්නට වීරය කරමින් මමත් දුවගෙන යනවා. මම මේ පැවරුමේ දැම්ම සම්පූර්ණ වෙලා නැහැ. පාවුලුතුමා කියනවා මම සම්පූර්ණ නැහැ. පාවුලුතුමා වගේ මිනිහෙකුත් එහෙම කියනවා. මම සම්පූර්ණ වෙලා නැහැ. හැබැයි මම එකක් කරනවා. මට පැහැදිලි යම් දෙයකට දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාව අල්ලගත්තා කියලා. ඔබට පැහැදිලිද යමකට ඔබ උන්වහන්සේ අල්ලගෙන තියෙන්නේ කියලා? ඔබට පැහැදිලි නැත්නම් බයිබලයේ පෙරලලා බලන්න. ඒක නැවත කියනවා උඹලව තෝරගත්තා කියලා. ඔබ ගැලවීම ලැබුවා නම්, ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ජීවිතයට පිළිගත්ත කෙනෙක් නම් ඔබට ආයේ පෙරලලා බලන්න දෙයක්වත් නැහැ. ඒ ගැලවීම ASCIIම ඔබගේ තෝරා ගැනීම තියෙනවා. මොකටද තෝරාගත්තේ? කාලා බීලා ඔබගේ දරුමල්ලෝ ටික බලාගෙන රස්සාවක් කරලා ගේ දොර හදාගෙන මැරිලා යන්නද? ඕක එළිය මිනිස්සුත් කරනවා. ඔකටද සබාව කියලා පිටතට කැඳවා ගත්තේ? නෑ. එළිය මිනිස්සුත් දරුමල්ලන් පරම්පරාවකට හම්බ කරලා තියලා කාලා බීලා ඉඩකඩම් ටිකක් අරන් තියලා මැරලා යනවා සාමාන්‍ය විදියට. හොඳට කනවා බොනවා ජීවත් වෙනවා සතුටු වෙනවා විනෝද වෙනවා. දැන් අපිත් මේ සබාව ඇතුළට ඇවිල්ලා දෙවියන් වහන්සේ තෝරාගත්ත සෙනඟ, වෙන් කරගත්ත සෙනඟ, පිටතට කැඳවගත්ත සෙනඟ. ඔබයි මායොට්ටු වෙන්නේ ඔය ටික එක්කම නම් අපේ එදිනෙදා ආහාරය ගැන, අපේ දරුවන්ගේ අනාගතය ගැන, අපේ ව්‍යාපාරය ගැන, අපේ රැකියාව ගැන ඕකට නම් මුළු කාලයේ ඔබ මේ දෙවියන් වහන්සේ දුන්නු මේ දවස් 365න් දැන් දවස් 9ක් ගෙවිලා ඉවරයි. මේ ඉදිරි කාලයත් වැය කරන්න හිතාගෙන ඉන්නේ. ඕකටද පිටතට කැඳවගත්තේ. ඔබ හොඳට ඉඳින් පුතේ, උඹ හොඳට ඉඳලා උඹගේ පවුල බලාගෙන නෑ. මම ඔබට පෙන්නන්නම් බයිබලයේ. පාවුලුතුමා කියනවා මට තේරෙනවා මාව යමකට අල්ලගත්තා. මම සම්පූර්ණයෙන් දැන් ඒක ඉෂ්ට කරගෙන නෑ තාම. හැබැයි මම එක දෙයක් කරනවා. කියමු ඊතුරු ටික 14 වෙනි පද වෙනකම්. මා තවමත් අල්ලාගත්තේ මී නොසිතමි 13 වෙනි පදේ. නමුත් එකක් කරමි. එනම් පස්සෙන් තිබෙන දේ මතක නැතිකොට ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගෙන යමින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම් පළ කරා දුවමි. මිනිස්සු කවදාවත් ඔබට ඒකට ශක්තියක් දෙන්නේ නැහැ.
ඔබගේ ගිය සතියේ වෙච්ච වැරද්ද ආය ආය උලුප්පල පෙන්නනවා. යක්ෂයා ඔබට කවදාවත් ගොඩ එන්න දෙන්නේ නැහැ. ඊයේ දවසේ වෙච්ච දේ ආය උස්සලා පෙන්නනවා. හැබැයි දෙවියන් වහන්සේ කැමති ඒක අහෝසි කරලා ਸਰව සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන්න. ඔබ මේ සුභවාදී සිතවිල්ල හිටගත්තේ නැත්නම් ඔබ යක්ෂයාටත් හවු වෙනවා, මිනිස්සුන්ටත් හවු වෙනවා. යක්ෂයා ගැනවත් මිනිස්සු ගැනවත් හිතන්න එපා. පාවුලතුමා කියනවා පස්සෙන් තියෙන දේවල් මට වැඩක් නැහැ. ඒක වුණා, ඒක වෙලා ඉවරයි. මම ස්වාමිනේ ඔබ වහන්සේ දුන්නු වැඩේ කරනවා. දෙවියන් වහන්සේ නම් කැඳෙව්වේ අනිත් මිනිස්සු ගැන මොන කතාවද අපිට? ඒ නිසා සෙනෙහවන්ත සහෝදරයන් සහෝදරී, උන්වහන්සේ පාවුලතුමා වගේම ඔබවත් මාවත් කැඳෙව්වා. කැඳවලා යමක් දීලා ඉවරයි. තේරුම් ගන්න තාම අපි ඒක සම්පූර්ණ කරේ නැහැ. හැබැයි පාවුලතුමා වගේ කියන්නේ යමකට අල්ලගත්තද මම උත්සාහ කරනවා ස්වාමිනේ මේ අවුරුද්ද ඒක කරන්න. ඔබ මේ සභාව ඇතුළට දෙවියන් වහන්සේ ගේන්නේ අහම්බයකින් නෙවෙයි. කොච්චර සභා තියෙනවද තව? ඔබ මෙතනම ඉන්න එක උන්වහන්සේගේ සැලැස්ම වුණා. ඔබට මේ සභාව තුලින් දෙවියන් වහන්සේගේ අරමුණ ඉෂ්ට කරන්න දෙවියන් වහන්සේ යම් පසුබිමක් හදලා දීලා තියෙනවා. දෙවියන් වහන්සේ පාමුල ඉඳලා අහන්න ස්වාමිනේ මොකක්ද ඒ? වෙන කවුරුත් නෑ ඔය ටික කරන්න. දෙවියන් වහන්සේ මේ සභාවේ ඔබව තියලා ඔබට බාර දුන්නු කොටස කරන්න වෙන කවුරුත් නෑ. ඔබ ඒක නොකරන තාක්කල් මේ සභාවේ සියලු කාර්යයන් ටික සම්පූර්ණ වෙන්නෙත් නෑ. අපි හරි දක්ෂයි නායකයන්ට බනින්න, සභාවේ අනිත් අයට බනින්න, මේ අය වැඩ මෙහෙමයි, මේ අය කරන්න මේ වැඩක් නැහැ නේද? අරක මේක දහම් පාසල් ගුරුවරු බලන්න, නායකයෝ බලන්න, ශෛල නායක බලන්න, නිකන් ඉඳගෙන අපිට කකුල් වනවන කියනවා එක එක්කෙනා ගැන. එයාලා මෙහෙමලු නේද? එයාලා මෙහෙම කරනවලු, අරම කරනවලු, එයාලගේ හැසිරීම බලන්න. ගොඩක් දේවල් කියයි. ඔබ මොනවද කරන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන්? ඔබව දෙවියන් වහන්සේ තියලා තිබ්බේ ඔය විනිශ්චය කිරීමේ කාර්යයටද? ඔබට යමක් තියනවා දෙවියන් වහන්සේ දීලා. ඔබයි මායි මේ ඉතුරු දවස් 350 තුල ඔබ තීරණය කරන්නට අවශ්‍යයි. ඔබ යක්ෂයන්ට සහ මනුෂ්‍යයන්ට ඇහුම්කන් දීලා ඉන්නවද? දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගේ හඬට ඇහුම්කන් දීලා උන්වහන්සේත් එක්ක ඉස්සරහට අඩිය තියනවද කියන එක ගැන. අපි හිර වෙලා ඉන්නේ අපි තුලමයි. පාවුලතුමා කියනවා උඹලා හිර වෙලා ඉන්නේ උඹලා තුලමයි. උඹලගේ හිත තුලමයි. උඹලගේ සිත් විශාල කරගන්නට ඕනේ කියලා. එනිසා මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරී, අපි මේ දේ කරන්නට අවශ්‍යයි. ඔබවයි මාවයි ගැලවීමට ගෙනාවේ ඉරිදට පල්ලි ඇවිල්ලා මෙහෙම ඉඳගෙන ඉඳලා පැයක් දෙකක් ගත කරලා යන්නයි, බදාදට පල්ලි එන්නයි, කුඩා කණ්ඩායමකට සහභාගී වෙන්නයි විතරයිද? ඉරිදා පල්ලි යන ඕන තරම් මිනිස්සු අපිටත් වඩා සතිය දවස් 7ෙම පූජාවට යන මිනිස්සු ඉන්නවා. ඔබගේ මගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඕක විතරක්ද? නෑ, ඊට එහා අරමුණක් තියෙනවා උන්වහන්සේට. අපි එපීස 2:10 මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල මවනු ලැබ දෙවියන් වහන්සේගේ කර්මාන්තයව සිටමු. අපිව මැව්වෙම උන්වහන්සේ අලුත් මැවිල්ලක් හැටියට උන්වහන්සේගේ ලේවලින් මිලදීගෙන පවිත්‍ර කළා. අපිව මැව්වෙම යහපත් ක්‍රියා කරන පිණිස. ඔබට ඕකෙන් හැරෙන්න බෑ. ඔබ අඩිය ඉස්සරහට තියෙන හැම පාරකම දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබට හීනෙන් පෙන්නයි, මොනවාද ඩොලර් ගොඩක් පෙන්නයි, රත්තරන් කුට්ටි පෙන්නයි, උඹගේ අරමුණ අර පැත්තට දාගනින් මේ පැත්තට දාගනින් ඕම හරියන්නේ. ඔබට ඔබගේ ආශාවන් පෙන්නයි, ඔබගේ පරණ ජීවිතයේ ඔබ ආස කරපු දේවල් පෙන්නයි. ඔක්කොම යක්ෂයාගෙන්. ඔබ එකතු වෙලා පවුලක් හැටියට දෙවියන් වහන්සේගේ පාමුල යාඥා කරන්න. ඒකට බාධාවක් තියෙනවා. ඔබගේ දරුවන් එක්ක එකතුලා දෙවියන් වහන්සේගේ සභාව ගැන, දෙවියන් වහන්සේගේ සේවය ගැන කතා කරන්න. එයාට බලාපොරොත්තුවක් දෙන්න. ඔබ ඉගෙනගෙන යම් තැන්වල ඉස්සරහට යන්න ඕනේ. හරි. නමුත් මොනවා කළත් ඔබ දෙවියන් වහන්සේගේ වැඩේ කරන මිනිසයි දෙවියන් වහන්සේ තෝරගෙන ඉන්නේ කියලා. ඒ බීජ දරුවන්ගේ හදවත් වලට දාන්න. ඔබගේ අර දාලා ආපු මානසික ජීවිතවල කාරණා ඒ සිහින දරුවන්ගේ මනස් පුරවන්න එපා. ඒ අතහැරලා දාලා ආපු ලෝකයේ තියෙන සමහර නෂ්ටාවශේෂ වලින් ඔබගේ අනාගතය සහ දරුවන්ගේ අනාගතය ගොඩනගන්න හදන්නත් එපා. ඔබගේ කුසයට ඔය ඵලය දීලා දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණා උපන්දා සිට මේ දෙවියන් වහන්සේගේ සභාව තුල ගොඩනගෙන දරුවන්ව. ඔබයි මායි සමාලට අපි වැඩි හිටියෝ හැටියට ඉන්න අය. අපි ජීවිතේ මැදකදී තමයි ජේසුස් වහන්සේව හඳුනගෙන ගැලවීමට එන්නේ.
නමුත් ඔබගේ දරුවෝ මගේ දරුවන්ව දෙවියන් වහන්සේ ඉපදිච්ච දවසේ ඉඳන් දේව වචනය අහලා මේ සභාව තුල කරන අපිට වඩා මහත් වූ කාර්යයක් දරුවන්ගේ ජීවිතවලින් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඒ අරමුණු වෙනස් කරන්න හදන්න එපා. ඒක ඔබට ආශිර්වාදයක් වෙන්නේ නැහැ, කවදා හරි ශාපයක් බවට පත් වෙයි. ජීවිතය ජය ගන්න කියලා ඔබ දෙවියන් වහන්සේගේ සැලසුම් පාවා දුන්නොත් කවදා හරි දවසක දෙවියන් වහන්සේගේ සැලැස්මට පිටුපෑමේ විපාකය ඔබට අත්විඳින්නටම සිද්ධ වෙනවා. මම නෙවෙයි කියන්නේ බයිබලය. බයිබලයේ තියෙනවා වැපිරීමේ සහ නෙලීමේ න්‍යාය කියලා එකක්. වපුරන දෙයට එහා දෙයක් නෙලන්න කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා කියලා බයිබලයේ තියෙනවා. ඔබ මානසික කාරණා සඳහා වැපරුවොත් මානසික කාරණා කපා ගනි. ආත්මික කාරණා සඳහා වැපරුවොත් ආත්මික කාරණා. මේකෙන් තොරව බයිබලයේ වෙන කිසිදු න්‍යායක් නැහැ. වපුරන දේ තමයි කපා ගන්නට වෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ. ඔබ හොරෙන් වපුරලා වෙන කාරණා බලාපොරොත්තු වෙන්න එපා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ කාරණා නෙලා ගන්න. බයිබලයේ පටහැනි ඒක. ඔබයි මායි මේක පොඩි දරුවෙක් වගේ අදහගෙන දෙවියන් වහන්සේගේ ගමන ගියේ නැත්තම් අපිට සහ අපේ දරු පරම්පරාවට සහ මේ සභාවේ අඳුරු කාල පරිච්ඡේදයකටයි මුණ දෙන්න වෙන්නේ. අපේ ජීවිත සාර්ථක වෙලා තියෙනවා. ඔබ හිතනවද ඔබගේ දරුවන්ගේ ජීවිතය ඔය ආර්ථික සැලසුම් තල ලෝකේ දුවන මිනිස්සු දුවන තැනට ගියේ නැත්තම් ඒ අය අසාර්ථක වෙයි කියලා. ඔබගේ දරුවා හරිම සමාදානෙන් සතුටින් හරිම ආශිර්වාදමත් ලෙස දෙවියන් වහන්සේ තුල ඉන්නට යනවා. ඒ බීජ වපුරවන්න. යක්ෂයා ගේන සමහර වැරදි දේවල් අපි දාලා ආපු ඒ ලෝකයේ දේවල්. වෙන් කරගත්තු සෙනඟ. පිටතට කැඳවපු සෙනඟ. ඒක ඔබයි මායි ඔබගේ මගේ පෞල් පිටින් දෙවියන් වහන්සේක කරලා තියෙනවා. නිසා යහපත් ක්‍රියා කරන පිණිස එපිස 2:10 යහපත් ක්‍රියා ඒ යහපත් කර්මාන්තයේ පිණිසමයි අපිව මවලා තියෙන්නේ. තව එක පදයක් දෙවෙනි කොරින්ති 5 වෙනි පරිච්ඡේදයට අක් කරලා. දෙවෙනි කොරින්ති 5 වෙනි පරිච්ඡේදය. දෙවෙනි කොරින්ති 5:15 මම මගේ කුඩා කණ්ඩායම් එක්ක නිතර කතා කරන පදයක්. දෙවෙනි කොරින්ති 5:15 උන්වහන්සේ පොඩ්ඩක් ඉන්න සුදානි අපි අනිත් අය පෙරලා ගන්නකම්. හොඳයි කියමු. උන්වහන්සේ සියල්ලන් වෙනුවට මැරුණේ ජීවත් වෙන අය තවත් තමුන් උදෙසා ජීවත් නොවි ඔවුන් වෙනුවට මැරි නැවත නැගිටුණා වූ තැනන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිසය කියා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැරුණේ අපිව ගලවන්න විතරක් නෙවෙයි. ආයෙ කියවලා බලන්න මොකටද කියලා එහෙනම්. කියමු. උන්වහන්සේ සියල්ලන් වෙනුවට මැරුණේ ජීවත් වෙන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවි ඔවුන් වෙනුවට මැරි නැවත නැගිටුණා වූ තැනන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිසය කියා අපි නිශ්චය කොට කියමු. ඒක නිසා ඔබටයි මටයි අලුත් ජීවිතය උන්වහන්සේ දුන්නේ අපි වෙනුවෙන් ජීවත් වෙන්න නෙවෙයිලු. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්නලු. ඔබට ජීවිතයක් අලුතින් දීලා උන්වහන්සේ වසර ගණනාවක් තව එකතු කරලා තියෙනවා නම් ඔබ කරන්න ඕනේ මොකද්ද? හරි අපිව ගැලෙව්වා ස්වාමින් වහන්සේ. දැන් ඉතින් ගලවලා අපි මේ පල්ලි එනවා. අම්මාගේ දරුවෝ ටිකත් අදාගෙන මගේ මිනිස්සුත් යන්තම් හිටපු වැරදි දේවල් වලින් නිදහස් වුණා. නැත්තම් මගේ නෝනා වැරදි දේවල් වලින් නිදහස් වුණා. දැන් ඉතින් අපි අපේ පවුල අපේ කුටුම්බය මේක ආරක්ෂා කරගෙන මගේ නිවන මගේ පැල්පතයි පොඩි දුවගේ සිනා පෙළයි පොඩි පුතුගේ කතා පෙළයි මේක අපේ සුන්දර තැන අපි එතන ජීවත් වෙනවා කියන්න නෙවෙයි. උන්වහන්සේ කියනවා එහෙම අලුත් ජීවිතයක් දුන්නේ උඹලා වෙනුවෙන් ජීවත් නොවි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න කියලා. මේකම ලූක් පොතේ ලූක්තුමා මේ විදිහට සඳහන් කරනවා. අපි බලගමු ලූක් 9 වෙනි පරිච්ඡේදය. ලූක් 9:23-24.
උන්වහන්සේ සියල්ලන්ට කතා කොට යමෙක් මා පස්සේ එන්න කැමති නම් ඔහු තමාගේ ආශාව වළකාගෙන දවස්පතා තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා. උන්වහන්සේ කියන මම් පස්සේ එනවා කියලා කියන්නේ පල්ලියන එක නෙවෙයි. කුඩා කණ්ඩායමට එන එක විතරක් නෙවෙයි. මම් පස්සේ එනවා කියලා කියන්නේ තමුන්ගේ ආශාවන් වළක්වාගෙන. ඒ නිසා අනේ ලිස්ට් එක හදලා බලන්න මගේ ආශාවන් මොනවද? මං ගැන, මගේ පවුල ගැන, අපේ ආර්ථිකය ගැන, මගේ දරුවන්ගේ අනාගතය ගැන මගේ ආශාවන් මොනවද? ඔබේ ආශාවන් මොනවද? ඊට පස්සේ ඔබ හිතන්නේ හොඳට පොඩක් යාඥා කළා ශුද්ධාත්මයන් වහන්සේ ඇත්තට මොනව වෙන්නේ නැද්ද බලාපොරොත්තු වෙනවා ඇත්ත. මගේ දරුවන්ගේ ජීවිතය තුලින්, මගේ ජීවිතය තුලින්, මගේ පවුල තුලින් මොනවද බයිබලයේ ගැන කතා කරලා තියෙන්නේ? අපිව ගැලවීමට ගෙනාවේ මොනවට කියලාද තියෙන්නේ? පවුල් පිටින් අපිට දරුවොත් මේ ස්වභාවය ඇතුලේ දීලා මෙහෙම ගැලවීමකට ගෙනාවේ. බයිබලයේ මොනවද කියන්නේ? මගේ ආශාවන් ලිස්ට් එකක් තියෙනවා. දෙවියන් වහන්සේගේ හදවතේ ආශාවන් වගේක් තියෙනවා. උන්වහන්සේ පසුපස්සේ එනවා කියලා පිටතට ගතවාගත් සෙනග කරන්න ඕනේ. තවදුරටත් තමුන්ගේ ආශාවන් ටික පල්ලෙහාට දාලා දෙවියන් වහන්සේගේ ආශාවන් ඉෂ්ට කරන එකලු. කියලා ඉවර කරන්න. 13 23 24යි. උන්වහන්සේ සියල්ලන්ට කතා කොට යමෙක් මා පස්සේ එන්න කැමති නම් ඔහු තමාගේම ආශාව වළකාගෙන දවස්පතා තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා. මක්නිසාද තමාගේ ජීවිතය ගලවා ගන්නට කැමති අයට එය නැතිවේ. නමුත් මා නිසා තමාගේ ජීවිතය නැති කරගන්න අයට එය ගලවා ගන්නේය. ඒක නිසා ඔබ වෙනුවෙන්, ඔබගේ සැලසුම් වෙනුවෙන්, ඔබගේ මොළයට ආපු සැලසුම් පැත්තකින් තියලා දෙවියන් වහන්සේගේ ආශාව ඉෂ්ට කරන්න සූදානම් වෙන්න. සමාදානයේ සතුට ප්‍රීතිය සම්පූර්ණ වෙන්න යන්නේ උන්වහන්සේ තුල. මම ආයේ කියනවා වැපිරීමේ සහ නෙලීමේ න්‍යායෙන් බැහැර වෙන්නට බෑ අපිට. ඔබ ලෝකාකාර වූ දෙයක් වපුරලා සතුට සමාදානයේ ප්‍රීතිය හොයන්න එපා ජීවිතේ. ඒ ප්‍රීතිය සම්පූර්ණ කරන්නේ දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ. මං කියන්නේ ඔබ ආර්ථික සැලසුම් එක්ක ඔබගේ දරුවන්ගේ අනාගත සැලසුම් එක්ක යන්න එපා කියන එක නෙවෙයි. අපිටත් තියෙනවා එහෙම සැලසුම්, මටත් තියෙනවා. නමුත් හැමතිස්සෙම මේ සැලසුම් යටත් කරනවා දෙවියන් වහන්සේගේ දෙයට. ස්වාමිනේ ඔබ වහන්සේ වෙනුවෙන් අපි ඉන්නේ. ඔබ වහන්සේ වෙනුවෙන් අපිට දරුවෝ දීලා තියෙන්නේ. ගොඩක් අයට දරුවෝ දෙනවා ස්වාමිනේ ඔබ වහන්සේ වෙන කාරණාවල. අපිට දරුවෝ දුන්නේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ මේ සභාව තුල තියලා ඔබ වහන්සේගේ වැඩේ සඳහා ඔබ මේ දේ තේරුම් ගන්නට අවශ්‍යයි. යක්ෂයා පොඩි වෙලාවකට ඉල්ලනවා ඔබෙන් ඒ අදහස් ටික පාවලා දෙන්න කියලා. ජේසුස් වහන්සේ ගාවට ආපු යක්ෂයා ජේසුස් වහන්සේටත් එහෙම කිව්වා. පොඩ්ඩක් එකපාරක් නැමිලා වඳින්න. මේ ගල පාන් පොඩි අවස්ථාවක් ඉල්ලුවේ ජේසුස් වහන්සේගෙන්. ඒ යක්ෂයා අපි ගාවටත් ඇවිල්ලා පොඩි අවස්ථාවක් ඉල්ලනවා. දෙවියන් වහන්සේ වෙනුවෙන් තියෙන ඔබගේ ඒ කැපවීම, ඒ සුද්ධකම, ඒ අදහස් පොඩි වෙලාවකට අයින් කරලා දාන්න කියලා. ඔබ අහුවෙනවද? ජේසුස් වහන්සේ අහුුනේ නැහැ. ඒ පොඩි වෙලාවට දෙවියන් වහන්සේගේ අදහස් ටික පාවලා දුන්නම, දෙවියන් වහන්සේ අපි ගැන ඇති කරලා තියෙන දේවල් ටික අපි පාවලා දුන්නම, එතන ඉඳලා යක්ෂයා දිගින් දිගටම පොඩි ඉඩක් ඇති රිංග ගන්න. අපේ මනස ව්‍යාකූල කරනවා. අපිව දෙවියන් වහන්සේගේ පැවරුමෙන් අයින් කරනවා. දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් අයින් කරනවා. ඒක නිසා ශුද්ධාත්මයන් වහන්සේට මේ අවුරුදු ජීවිතේ ඉඩ දෙන්න. හැමතිස්සෙම එක එක්කෙනා ඇවිල්ලා පාලනය කරනකන් ඉන්න එපා. ඔබගේ පාස්ටර්, ඔබගේ කුඩා කණ්ඩායම් නායකයා පස්සෙන් ඇවිල්ලා ඒ පාලනයට නතු වෙන්න හදන්න එපා. ශුද්ධාත්මයන් වහන්සේගේ පාලනයට නතු වෙන්න. හොඳම ගුරුවරයා උන්වහන්සේ. හොඳම මඟ පෙන්වන්න උන්වහන්සේ. හික්මවීමේ ආත්මය. නැත්තම් හැමදාම වේබැල අරගෙන ප්‍රින්සිපල් නැත්තම් ටීචර් වගේ කවුරු හරි අපි ගාවට එන්න වෙයි. අපිට දුන්නේ බය අදුකමේ ආත්මයක් නෙවෙයි. ප්‍රේමේත් හික්මවීමේ ආත්මය. ඒක බලයෙන් යුක්තව ක්‍රියා කරන ආත්මය. මේක අමතක කරන්න හදනවා යක්ෂයා. පුද්ගලයෙක්ට නෙවෙයි, ශුද්ධාත්මයන් වහන්සේගේ හැඟීම්, ශුද්ධාත්මයන් වහන්සේගේ හදවත, ශුද්ධාත්මයන් වහන්සේගේ සැලසුම් වලට ඔබගේ ජීවිතය නතු කරගන්න. ඉඩ දෙන මිනිස්සයා ජය ගන්නවමයි. ඉඩ දෙන මිනිහා දෙවියන් වහන්සේත් එක්ක ඉස්සරහට යනවමයි. මේ සභාව අපි දැන් අවුරුදු 20කට එහා ආවා. මේ කියන න්‍යායන් වලට එරෙහි වෙච්ච ජීවිත අපි දැක්කා. මේ කියන න්‍යායන් එක්ක ඉස්සරහට ගිය මිනිස්සුන් අපි දැක්කා. බයිබලයට වැරදිලා නැහැ. දේව වචනයට වැරදෙන්න විදියකුත් නැහැ. එනිසා මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය අපි දැකපු දේවල් තියෙනවා. ඔබ ඒ තුල ගමන් කරමින් ඉන්නවා.
ඔබට අපි ඒකයි රතු වෙලි පෙන්නලා කියන්නේ. ගිය හැකි ඔබට නිදහස තියෙනවා. හැබැයි අවසානයේ තැනකදී ඔබ හිර වෙන්න යනවා. දෙවියන් වහන්සේගේ වචනයෙන්, දෙවියන් වහන්සේගේ පොරොන්දු වලින්, දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් ඈතට යන්න එපා. එතන ජීවිතයේ ලොකු ව්‍යසනයකට මුලක් වෙනවා. සමහරවිට ඔබගේ පවුල තුලින් ඔබට ලොකු සපෝට් එකක් මේකට ලැබෙන එකක් නැහැ. ඔබගේ බාහිරයාවගෙන්, ඔබගේ ස්වාමි පුරුෂයාගෙන්, ඔබගේ දරුවන්ගෙන්, ඔබගේ දෙමව්පිය ලැබෙන එකක් නැහැ. දෙවියන් වහන්සේ ඔබව පුද්ගලිකවත් තෝරලා තියෙන්නේ. ඔබ හැප්පෙන්න උන්වහන්සේත් එක්ක. ඔබ පාමුල ඉන්න, ඔබ යාඥා කරන්න. ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේට බාර කරන්න. දෙවියන් වහන්සේ ඔබගේ පවුල තුල මහත් ආශිර්වාදමත් දෙයක් කරනවා ඔබ නිසා. ඒකයි පොරොන්දුව. ඔබ යහපත වපුරනවා නම් යහපත නෙලා ගන්නවමයි ජීවිතේ. ඒකයි දෙවියන් වහන්සේගේ පොරොන්දුව. ශුද්ධ යෝහන් 12:24 පෙරලන්නට ඕනේ නැහැ කියනවා ගෝධුම බීජය පොළවේ වැටි නොමලොත් ඒකින් පල හටගන්නේ නැහැ කියලා. ඔබව ආරක්ෂා කරගන්න තාක්කල් දෙවියන් වහන්සේට බෑ ඔබගේ ජීවිතය තුලින් ඵලයක් ඇති කරන්නට. ඒ බීජය වැටිලා දිරලා ඒකේ තියෙන සංචිත ආහාර ටික අර එන මුල්ම කොළ දෙකට පෝෂණය වෙන්නට සැලැස්සුවේ නැත්තම් හැමදාම බීජයක් වගේ තියෙයි. ගෝධුම බීජය දැන් ගෝධුම ගැන හිතන්න කොස් ඇටයක් ගන්නකො. කොස් ඇටයක් පැල කරාම කොස් ඇටේ ඔබට කොස් ඇටේ ආරක්ෂා කරගන්න ඕන නම් කොස් ඇටේ හැමදාම කුස්සියේ අර එළවලු දාන මල්ලේ තිබොත් කොස් ඇටේ සෑහෙන කාලයක් තියෙනවා. කොස් ඇටේ පිටින් තියෙනවා. කොස් ඇට එකයි එතකොට. ඔබට පුළුවන් කොස් ඇටේ පැල කරන්න. කොස් ඇටේ පැල කරාම ටික දවසක් යද්දී ඇටේ නැතුව යනවා. ඒක දිය වෙලා ඒක ක්ෂය වෙලා හැබැයි පුංචි අංකුරයක් ඇවිල්ලා පොඩි පෙති දෙකක් ඇවිල්ලා කොළ දෙකක් ඇවිල්ලා අර කොස් ඇටේ තියෙන සාරය තිබිච්ච සංචිත ආහාර ටික ඒක තැම්පත් වෙලා තිබිච්ච අපි කන කොස් ඇටේ ඒ අපි කණ්ඩ නෙවෙයි යට කරායින් පස්සේ ඒකේ තියෙන ආහාර ටික අර පැලයට පෝෂණය උරාගෙන පැලවෙනවා. අන්තිමට මෙන්න බලද්දි සතියකින් දෙකකින් කොස් පැලයක් ඇවිල්ලා. අවුරුදු 3-4ක් ගියාම ලොකු කොස් ගහක් ඇවිල්ලා. ඊපස්සේ කොස් ගෙඩි එනවා. අර එක කොස් ඇටෙන් කොස් ගෙඩියක කොස් ඇට 100 ගණනක් තියෙනවා. ඒ එක කොස් ඇටෙන් කොස් ඇට ගොඩක් හම්බ වෙනවා. හැබැයි මගේ කුස්සියේ කොස් ඇටේ තිබුණා නම් ඒක හැමදාම කොස් ඇටයක් විතරයි. ඒක කැමති වුණා පොළොවට පස් වෙලා තවත් අලුත් එකක් බිහි කරන්න. ඒ වගේ ගෝධුම බීජය හැමදාම බීජයක් හැටියට අපි අපිව ආරක්ෂා කරගෙන අපේ කුටුම්බය ආරක්ෂා කරගෙන අපේ ජීවිතය ආරක්ෂා කරගෙන හිටියොත් අපිම වෙලා මැරිලා යයි. හැබැයි ඔබ වැය වුණොත්, ඔබගේ කාලය දුන්නොත්, ඔබගේ මුදල් දුන්නොත්, ඔබගේ හදවත දෙවියන් වහන්සේට දුන්නොත්, ඔබගේ ධනහිස් දෙක දෙවියන් වහන්සේගේ පාමුල නමන්නට ඔබ ඉඩ දුන්නොත් දෙවියන් වහන්සේ අනර්ග දෙයක් මේ සභාව තුල කරන්නට යනවා. මේ සභාව තුලින් සමාජයට කරන්නට යනවා. ඔබව ඒකට තියලා ඉවරයි. ඔබ කුමන ස්වභාවයක හිටියත් ඔබව දෙවියන් වහන්සේ තෝරගෙන ඉන්නේ. මේ වන විට තෝරගෙන ඉන්නේ. ඔබ අහන්න දෙවියන් වහන්සේගෙන් ස්වාමීනි මොකටද මොනවටද? එහෙනම් මට කියන්න කියලා. ඒ දෙවියන් වහන්සේ ඔබගේ මගේ දෙවියන් වහන්සේ. දේශනාවේ පළවෙනි කොටස ඉවරයි. අපි නැගිටලා ගීතිකාවක් කියලා. ආයේ ඉඳගෙන ඉතුරු කොටස අහන්නට යනවා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේව අපිට දුන්නා. එපිස 6 වෙනි පරිච්ඡේදයේ කියනවා යුද්ධායුධ දුන්නා කියලා. යුද්ධායුධ ගොඩක් දුන්නේ. ඔබ එපිස 6 වෙනි පරිච්ඡේදයේ දැකලා ඇති යුද්ධායුධ ටිකක් මට සභාව මැද්දෙන් කියනවා දෙකක් මොනවද මේ යුද්ධායුධ කියලා. දන්නවද? ලයිවැස්ම තොප්පිය ගැලවීම නැමැති තොප්පිය. තව එකක් දෙකක්. ඉඟපටිය. සැබෑකම නැමැති සත්‍ය නැමැති ඉඟපටිය. තව සුභාරංචය නැමැති වහන්, පාවහන්. වචන නැමැති කඩුව. දැන් යුද්ධ ඇඳුම් අවශ්‍ය වෙන්නේ දැන් ඔය ටික ඔක්කොම දාගෙන අපි ඇඳට වෙලා නිදා ගන්නවා. යක්ෂයාගෙන් බේරෙන්න. දැන් යක්ෂයාට මංගාවට එන්න බෑ. එහෙම නෙවෙයි යුද ඇඳුම් දෙන්නේ අපිට ඉස්සරහට ගිහිල්ලා සටන් කරන්න. දෙවියන් වහන්සේ කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ යක්ෂයාගෙන් බේරි පැන ඉන්නවට. මම
එක දවසක් බදාදා දවසක දේශනා කරද්දී කිව්වා දෙවියන් වහන්සේගේ ප්‍රධාන අරමුණ වික්‍රමාන්විත යක්ෂයා එක්ක ඉස්සරහට ගිහලා සටන් කරන එක. යක්ෂයාට ගේම ඉල්ලන්න. යක්ෂයාගෙනුත් ගේම හැංගිලා ඉන්න නෙවෙයි යුදායුධ දුන්නේ. හරි හරි උඹ මගේ ජීවිතේ මෙහෙමද කරන්නේ? දැන් බලපන් මම ඉස්සරහට අඩිය තියෙන විදිය. හරි හරි උඹ අපිට ඒ සිතිවිලිද ගේන්නේ. බලපන් මම යන්න යන තැන. එහෙම අභියෝග කරන්නයි යුදායුධ දුන්නේ. ඒව ටික පැලඳ ගන්න. පැලඳගෙන යක්ෂයාට ගේම දෙන්නයි අපි ඉන්නේ. යක්ෂයාගෙන් ආරක්ෂා වෙවි හැංගුණා. ඒකට නෙවෙයි. හැමදාම යක්ෂයාගෙන් ආරක්ෂා වෙවි ඉන්න නම් ඔබ මෙතන ඉන්න ඕනෙත් නැහැ. ඔබට යුද්ධායුධ දුන්නා. ඌ එක්ක සටනට ඉඳලා ඌව පරාජය කරන්න. අපි ගායනා කරමු.
කරන්නේ උණු වෙන්නටයි පිපිදන්නේ පොඩි වෙන්නටයි බීජයක් යට වෙන්නටයි ඔබේ සිත කිසේ කැදී දියවි ඔබට ගැතිවි ඔබ පුදන්නයි අපි හැමෝම කියමු මගේ ජීවිතේ මගේ ජීවිතේ ඔබට බාරයි ඔබට බාරයි ස්වාමීනි ඔබගේ ජීවිතේ සතුටට මම කරන්න ඕනේ ඔබේ ජීවිතේ සතුට වෙන්නයි ඔබේ කැමැත්තේ යටත් වෙන්නයි ඔබේ ජීවිතේ දැවටි දැවටි ඇලී පෙරදී ළඟම ඉන්නයි අපි වාඩිමු ස්වාමීන් වහන්සේගේ ආභිමුඛයේ ස්වාමිනී මගේ සතුට නෙවෙයි ඔබගේ සතුට දරුවෝ යහපත් දෙයක් කරපුවාම අම්මගේ තාත්තගේ හදවත තුල සතුටක් ඇති වෙනවා අම්මා තාත්තගේ මුවගට සිනහවක් ඇති වෙනවා ඒක දැකපුවාම දරුවන්ටත් හරි සන්තෝෂයි ඔබගේ ස්වර්ගීය පියාණන් වහන්සේගේ සතුට ඔබ ඉෂ්ට කළොත් උන්වහන්සේටත් සතුටුයි ඔබටත් සතුටුයි උන්වහන්සේගේ හිත රිද්දලා උන්වහන්සේ කැමති නැති දේවල් කරලා උන්වහන්සේගේ ඇසට කඳුලක් ගෙනාවොත් උන්වහන්සේත් දුකින් ඔබත් දුකින් මගේ දේශනාවේ දෙවනි කොටස අපිට දෙවියන් වහන්සේ දුන්නු පැවරුම ඒක හරි ප්‍රශංසනීයයි අපි හොඳ හින්දා නෙවෙයි අපි වෙන වැඩකාරයෝ හින්දා නෙවෙයි අපිට තිබිච්ච එකම සුදුසුකම නුසුදුසුකම උන්වහන්සේක දැකලා උන්වහන්සේ අපිව තෝරගත්තා උන්වහන්සේට ඕන වුණා අයහපත් දේ තුලින් යහපත් දේ උපදවන්නට. උන්වහන්සේට ඕන වුණා ලෝකයට කියන්නට උන්වහන්සේ තෝරගන්නේ නිතරම අයහපත් මිනිසයන්ව කියලා. අයහපත් පෞල් පසුබිම්. කඩා වැටුණු පෞල් පසුබිම්. බිඳ වැටුණු ජීවිත. අයහපත් තත්වයන්. කඳුළු වේදනා මැදින් දෙවියන් වහන්සේට ඕන වුණා ඒ ජීවිත තමයි ලෝකයක් වෙනස් කරන ජීවිත බව කියලා කියන්නේ. ඒකටයි ඔබවයි මාවයි තෝරගත්තේ. නැත්නම් ගොඩක් වැඩකාරයෝ ඉන්නවා. ගොඩක් අය ඉන්නවා. මේ අවුරුද්ද තීරණය කරන්න. ස්වාමීනි මම එක ජීවිතයක් ඔබ වහන්සේ ළඟට දිනා ගන්නවා. එක ජීවිතයක්. තව දවස් 355ක් තියෙනවා. පැය 8500කට වැඩිය තියෙනවා. එක ජීවිතයක්. දැන් සමහරවිට අපි හිතනවා ගොඩක් වෙලාවට මේ ලুকু සෙනගක් ලুকු කණ්ඩායමක්. එහෙම නෑ. ජේසුස් වහන්සේ ගැන හිතන්නේ ජේසුස් වහන්සේත් අවුරුදු 3ටම සේවය කරලා ගොඩ නැගුවේ ගෝලුවේ 12 දෙනෙක්. ලං කරගත්තේ 12 දෙනෙක්. ඒ 12 දෙනා තුලින් තමයි ලොකු දෙයක් කළේ. ඔබ මේ අවුරුද්දට එක්කෙනෙක් ගැන හිතන්න. එක්කෙනෙක් ඔබ වහන්සේ වෙතට අඩුම තරමේ එක්කෙනෙක් ඔබ වහන්සේට ලං කරනවා. එයත් එක්ක කාලය ගත කරනවා. එයාට ජේසුස් ගැන කියා දෙනවා. එයත් එක්ක මිත්‍රත්වයක් ඇති කර ගන්නවා. එයාගේ ජීවිතේ ප්‍රශ්න බෙදා ගන්න මං කාලය වැය කරනවා. එක්කෙනෙක්. උන්වහන්සේගේ සතුට වෙන්න උත්සාහ කරන්න මේ අවුරුද්දේ. මොකක්ද ඒකට තියෙන බාධාව? ගොඩක් දේවල් මතක් වෙයි. මම දක්ෂ නෑ. මම වැඩකාරයෙක් නෙවෙයි. මගේ පෞල් පසුබිම හරි නෑ. මගේ චරිතය හරි නෑ. පෞල්තුමා කියනවා පස්සේ තියෙන දේවල් මතක නැතිකොට දෙවියන් වහන්සේ යමකට අල්ලගත්තද ඒක අල්ල ගන්න පිණිස මම දුවනවා කියලා. පෞල්තුමාත් එහෙම කියනවා නම් ඔබයි මායි මොකෝ. පෞල්තුමා ක්‍රිස්තියානි කාලෙන් අල්ලලා මැරුවා. වද දුන්නා, දසවද දුන්නා. දෙවියන් වහන්සේගේ ඇසට කඳුලක් එකතු කරපු මිනිහෙක්. හැබැයි උන්වහන්සේ දෙවියන් වහන්සේ පෞල්තුමාව පරිවර්තනය කළායින් පස්සේ පෞල්තුමාගේ උත්සාහය එකම උත්සාහය උනේ දෙවියන් වහන්සේගේ මුවකට සිනහවක් ගේන්න. අපි උත්සාහ කරමු මේ අවුරුද්දේ. අපි හිතාගෙන ඉන්න ලෝකයෙන් පල්ලෙහාට බෑලා දෙවියන් වහන්සේගේ සතුට වෙන්න. එහෙම කළොත් උන්වහන්සේත් සතුටින් ඔබත් සතුටින්. අමාරුකම් තියෙයි, බැරිකම් තියෙයි,
දෙවියන් වහන්සේ ඔබව හොඳටම දන්න හින්දා තමයි ඔබව තෝරගත්තේ. මාව දන්න හින්දා තමයි ඔබවයි මාවයි දෙන්නම තෝරගත්තේ. ගොඩක් අය ඉන්නවා ඔබගේ සේවය අවශ්‍ය වෙන. ඒ නිසා ජේසුස් වහන්සේ කිව්වා වගේ මේ ස්වාමියාට යාඥා කරන්න ගොයම් කපන්න සේවකයෝ එකතු කරන්න කියලා. මේ කියන්නේ රැකී රක්ෂා දාලා ඔක්කොම දාලා එන්න කියලා නෙවෙයි. සමහරලාට අපිට වගේ පැය 8 ජොබ් එකක් නෙවෙයි ඔබට තියෙන්නේ. සමහර අය ඉන්නවා ඇත්තට පැය 16ක රැකියාවන් කරන අය. අධ්‍යාපනය ලබන අය ඉන්නවා. මේ සේවාව මේ සභාව ආරම්භ වෙන්නේ ඉස්කෝලේ යන ළමයිගේ හිටම්ම සේවය කරලා තමයි. නිසා පාසල් යන ළමයි 7-8 වසරේ ඉන්න අයත් සේවයට සම්බන්ධ වුණා ඒ කාලේ මේ සභාව පටන් ගද්දී. ඔබ පොඩි නෑ දෙවියන් වහන්සේගේ ඇස් දෙකෙන්. ඔබව මේ සභාව තිබ්බේ දෙවියන් වහන්සේගේ වැඩේ කරන්න. ඒ නිසා එකතු වෙමු අපි. දුකයි සමහර දේවල් දිහා දැක්කම. දෙවියන් වහන්සේ ඉල්ලනවා ඔබගේ ජීවිතය. ගත වෙලා යනවා කාලය. ආයෙ අල්ලගන්න බෑ. මේ ඉඳගත්ත වෙලාවේ ඉඳන් 8ට ඉඳගත්ත දැන් 10යි මේ ගෙවිච්ච පැය දෙක ජීවිතේ කවදාවත් එන්නේ නෑ. ඒක ගෙවිලා ඉවරයි. ඔබ ගත කරන දවසක් ආයෙ එන්නේ නෑ. අයි කවදාවත් ඔබගේ ජීවිත කාලයට ඕකෙත් එකතු වෙන්නේ නෑ. ඒක ඉවරයි. ඔබ අත්හැරලා දාලා නිකන් අතහැරින කාලය දෙවියන් වහන්සේ වෙනුවෙන් වැය කරන්න තියෙන උන්වහන්සේගේ පැවරුම ඉෂ්ට කරන්න තියෙන කාලය කවදාවත් ආයෙ හම්බ වෙන්නේ නෑ. ස්වර්ගයට ගියාම මොනවද කියන්නේ යන්නේ මම දෙවියන් වහන්සේ ඉස්සරහා. දෙවියන් වහන්සේ තෝරගත්තා ඔබව. තෝරගත්තු මිනිසයන් ගොඩක් බයිබලයේ ඉන්නවා. ඒ හැම එක්කෙනාම තෝරගත්තම එයාට බාධාවක් තිබුණා. එක බාධා. මම කැමති උදෑසන යෙරමියාගේ බාධාව පෙන්නලා දේශනාව අවසන් කරන්නට. යෙරමියා පළවෙනි පරිච්ඡේදයට පෙන්නලා 4 වෙනි පදේ ඉඳන් කියන්නට යනවා. යෙරමියා පළවෙනි පරිච්ඡේදයේ 4 වන පදයේ සිට අපි කියවන්නට යනවා. යෙරමියා විතරක් නෙවෙයි බයිබලයේ බොහෝ චරිත දෙවියන් වහන්සේ තෝරගත්තම ඒගොල්ලෝ බෑ කියලා කියන්න හේතු කාරණා ගොඩක් ඒගොල්ලන්ගේ ජීවිතවල තිබුණා අපිට වගේම. යෙරමියා එක චරිතයක් විතරයි. යෙරමියාවත් දෙවියන් වහන්සේ තෝරලා මේ වැඩ උඹට මම දීලා තියෙනවා ඒවට මම ඔබව තෝරගෙන තියෙනවා. මේ පැවරුම ඔබගේ ජීවිත කාලය ඉෂ්ට කරන්න ඕනේ කියලා ජෙරමියාට කියවුවම ජෙරමියාටත් අපිට වගේ ඒ පැවරුමෙන් පැනලා යන්න බොහෝ දේවල් තිබුණා. යෝනට තිබුණා. මෝසෙස්ට තිබුණා. ගොඩක් චරිත වලට තිබුණා. හේතු කාරණා ගොඩක් තිබුණා. ඒ දුන්න පැවරුමෙන් පැනලා යන්න. ඒ පැවරුම ඉෂ්ට නොකර ඉන්න. අපි බලමු ජෙරමියාට තිබිච්ච බාධාවේ කාරණා දෙවියන් වහන්සේ දුන්නු පැවරුම ඉෂ්ට නොකරන පිණිස. 1:4 ස්වාමීන් වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ මම නුඹ ගර්භෙහි සාදානට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි. යෙරමියාට දෙවියන් වහන්සේ කියනවා මම නුඹ උඹ මව් කුසෙට එන්නට පළමුවෙන් තෝරගත්තා. මේක යෙසායටත් කියනවා දෙවියන් වහන්සේ. යෙසාය 49:1 දැන් පෙරලන්න එපා ලියාගෙන පස්සේ බලන්න. යෙසායටත් කියනවා උඹව මම දැක්කේ මව් කුසෙටත් එන්නට කලින්. යෙසාය 49:1 යෙසායටත් මේකම කියනවා. ජෙරමියාටත් කියනවා. දෙවියන් වහන්සේ තෝරගත්තු හැම මිනිහෙක්ටම කියනවා. ඔබයි මායි තෝරගත්තා නම් ඔබටත් මටත් කියනවා. මව් කුසියට එන්න කලින් ඔබව තෝරගත්තේ කියලා. මව් කුසියට එන්න කලින් කියලා කියන්නේ අපේ අම්මගේ තාත්තවයි එකතු කරන්න ඉස්සරින් දෙවියන් වහන්සේ දන්නවා මාව හම්බෙන්න නම් මේ දෙන්නව තමයි එකතු කරන්න ඕනේ කියලා. දෙවියන් වහන්සේ දන්නවා අපේ අම්මවයි තාත්තවයි එකතු කරන්න නම් අපේ ආච්චිලා සීයලව කොහොමද මිශ්‍ර කරන්න ඕනේ කියලා. දෙවියන් වහන්සේට ඕන වුණා මාව. උන්වහන්සේ පරම්පරා ගානකට ඉස්සෙල්ලා මේ ඥාන හදන පිණිස තෝරගෙන ඉවරයි. ආමෙන් කියන්නේ. ඔබව තෝරගත්තේ ඔබගේ අම්මගෙන් තාත්තගෙන් නෙමෙයි සීයාගේ ආච්චිගේ මුතුන් මිත්තන්ගේ පරම්පරාවල ඉඳලා දෙවියන් වහන්සේ ගෙනල්ලා තමයි ඔබවයි මාවයි හැදුවේ. උන්වහන්සේට ඕන වුණේ ඔබවයි මාවයි විතරයි. අනර්ගයි උන්වහන්සේගේ සැලැස්ම. යෙරමියාට කියනවා මව් කුසේ ඔබ ඉන්නට පළමුවෙන් මම ඔබව තෝරගත්තා කියලා. ඊට පස්සේ නුඹ කුසන් නික්මෙන්නට පළමුවෙන් මම නුඹ කැපකොට ජාතීන්ට අනාගත වක්තෘ කෙනෙකු කොට නුඹ නියම කළමේ කීය. උඹ කුසෙන් එන්නට ඉස්සෙල්ලා මව් කුසෙන් එන්නත් ඉස්සෙල්ලා උඹ කරන්න ඕනේ පැවරුම මම උඹට දීලා ඉවරයි. ඔබ ගෙනත් එහෙමයි මං ගෙනත් එහෙමයි. මේ හිතන්න එපා ඔබගේ උපන්දිනේ ගාවට ගිහලා උපන්දිනේ දවසේ තමයි ඉපදුනේ කියලා. දෙවියන් වහන්සේගේ හදවතේ ඔබ ඉපදුනේ. එපීස පොතේ පළවෙනි පරිච්ඡේදයේ පල්ලෙහාට කියවලා බලන්න ලෝකවල් මවන්නට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේගේ හදවත තුල ඔබයි මායි හිටියා. උපන්දිනේ ගාවට ගිහලා දැන්
මෙච්චරයි කියනවට එහා අනාගතයක් අතීතයක් අපිට තිබුණා දෙවියන් වහන්සේගේ හදවතේ. නිසා දෙවියන් වහන්සේ යෙරමියාට කියනවා මව් කුසෙන් ඔබ එන්නේ ඉස්සෙල්ලා ඔබ මොකද්ද කරන්න ඕනේ කියලා මම තීරණය කළා ඉවරයි. ඔබටත් එහෙමයි මටත් එහෙමයි. පිටතට කැඳව ගත්තේ ඒ නිසා. ඔබට කරන්න පැවරුමක් තියෙනවා දෙවියන් වහන්සේගේ. කියමු. එවිට මම අනේ ස්වාමි වූ දෙවියන් වහන්සේ මම කතා කරන්නට නොදනිමි මක් නිසාද මම බාලයෙක්මි කීමි. අපිට වගේම ඒක නොකර ඉන්න හේතු කාරණා තියෙනවා. මම බාලයෙක් කියලා කියන්නේ වයසින් බාලයි කියන එක නෙවෙයි. යෙරමියාගේ වයස ඇත්තට සඳහන් වෙන්නේ නැහැ යෙරමියා පොතේ. නමුත් උපකල්පනය කරන්න පුළුවන් යෙරමියා තරුණ වයසේ හිටියා කියලා. ඒතර බාලයෙක් කියලා මෙතන කියන්නේ වයසින් බාලයි කියන එක නෙවෙයි මුහුකුරා ගියේ නැහැ කියන එක. මම බාලයෙක් අතදරුවෙක් වගේ ඔබ වහන්සේගේ සේවයට. ඔබටත් මටත් තියෙන මේ කාරණේ අපි මොනවද දන්නේ පාස්ටර්ලා එක්ක බලද්දී දෙවියන් වහන්සේ. අපි නිකන් ඔබ ජෙරමියා කියන මම බාලයෙක් මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියන්නේ මොනවද? 7 වෙනි පදේ. නුමුත් ස්වාමීන් වහන්සේ මට කතා කොට මම බාලයෙක්මි නොකියා මා විසින් නුඹ යවන සියල්ලන් ළඟට ගොස් මා නුඹට අනකරන සියල්ල කියන්න. අපිට තියෙන ප්‍රශ්නේ දැන් අපි ගියාම මොනවා හිතයිද මිනිස්සු? අඩුම තරමේ ග්‍රාම සේවක කමක්වත් තිබුණා නම් පොඩි පාට් එකක් දාන්න පුළුවන්. එහෙම ඒවා අපිට හිතෙන්නේ නේද? අඩුම ගානේ පොඩි මේ පැත්තේ නිකන් නමක් තියාගෙන වැඩකාරයෝ වගේ ඉන්න පුළුවන් පවුලක් නම් අපිටත් පුළුවන් බහැලා ගියන්න මෙහෙම කරන්න. අපිට එන්නේ ඒවා. යෙරමියාට එහෙම පසුබිමක් නැහැ. හැබැයි දෙවියන් වහන්සේ කියන මමයි යවන්නේ. ඔබයි මමයි මිනිස්සු ගාවට යන්නේ දෙවියන් වහන්සේගේ ආධිපත්‍යය යටතේ. ආමෙන්. දෙවියන් වහන්සේ කියන්නේ මමයි යවන්නේ. උන්වහන්සේ යවන්නේ. ඒ නිසා ඔබගේ ස්වභාවය නෙවෙයි උන්වහන්සේට ඕනේ. උන්වහන්සේ ඔබව යවන්නට තීරණය කළා. ඔබ උන්වහන්සේව නියෝජනය කරන්නයි ඔබව තෝරලා තියෙන්නේ. අපි යන්නේ දෙවියන් වහන්සේව නියෝජනය කරන්න. අහස පොළොව මැව්ව මේ සියල්ලේ අයිතිකාරය වන දෙවියන් වහන්සේව නියෝජනය කරන්න. නිසා අපි හිත ඉන්නවා මේතෙන්ට ගිහිල්ලා මං කියන දේ අහන්න නැතු මම මොකෙද්ද මේ දෙවියන් වහන්සේ වෙනුවෙන් ගිහිල්ලා වැඩේ කරලා බලන්න. ඔබ කොච්චර නොවටිනා මිනිසෙක් වුණත් මිනිස්සු නිකන් කරගිලා වැටෙන්නේ. ඔබ දෙවියන් වහන්සේව නියෝජනය කරන නිසා. 7 වෙනි පදේ කියන්නේ ඒකයි. මං වෙනුවෙන් ඔබ යන්නේ. 8 ඔවුන්ට බය නොවන්න මක් නිසාද නුඹ ගලවන්නට මම නුඹ සමග සිටිමි ස්වාමීන් වහන්සේ. අපිට තියෙන ප්‍රශ්නමයි යෙරමියාට තියෙන. ගිහිල්ලා ගියාම මොනවා කරයිද? අපිට ගායිද, මරයිද, ලැජ්ජයි නේද? අපිව නිකන් වචන වලින් මම උඹ එක්ක ඉන්නවා උඹව ගලවන්න. ඒ දෙවියන් වහන්සේ කියන්නේ. ඔබටයි මටයි කියන්නේත් එහෙමයි. ගලවන්නට මම ඉන්නවා බං. ඊට පස්සේ එවිට ස්වාමීන් වහන්සේ සුව කී අත දිගු කොට මාගේ මුඛය ස්පර්ශ කළසේක. තවද ස්වාමීන් වහන්සේ මට කතා කොට මෙන්න මගේ වචන නුඹ මුඛයේහි තැබීමි. බලව උතුරන්නට හා කඩා දමන්නටත් නැති කරන්නට හා හෙලා දමන්නටත් ගොඩනගන්නට හා සිටුවන්නටත් අද දවසේ මම නුඹ ජාතීන් කෙරෙහිද රාජ්‍යවල් කෙරෙහිද පත් කළමි කීසි. යෙරමියාට සැලැස්ම පැවරුම යෙරමියා කරන්න ඕන දේවල් ටික එලිදරව් කරනවා. එකක් ගොවියෙක්ගේ භූමිකාව අනිත් එක ගොඩනැගිලි සාදාන්නෙක්ගේ භූමිකාව. ගොඩනගන්නට කඩා බිඳ දමන්නට. සිටවන්නට උදුරන්නට. ඒ බලය අපිට දීලා තියෙන්නේ මොකක්ද දන්නේ? ඔබ දෙවියන් වහන්සේගෙන් අහන දෙවියන් වහන්සේ ඔබගේ කනට කොඳුරලා සිහින් හඬින් කියයි. ඔබ නිශ්චලව උන්වහන්සේත් එක්ක නිහඬ කාලය ගත කරද්දී පුතේ උඹව ඕනේ මට මේකට. දුවේ උඹව මන් තියලා තියෙන්නේ මේකට කියලා. උන්වහන්සේගේ කටින් අහගන්න. මිනිසුන්ගේ කටට වඩා උන්වහන්සේගෙන් අහගන්න. ඔබට තේරෙනවද ඔබව දෙවියන් වහන්සේ පාවිච්චි කරමින් ඉන්නවා වෙනත් මිනිසයන්ට ආශිර්වාදයක් වෙන පිණිස විවිධ ආකාරවලින්. දන්නේ ඔබ ගැන මට නම් හැබැයි දෙවියන් වහන්සේ දන්නවා ඔබ ගැන ඔබව මොකටද තිබ්බේ කියලා. මේ වගේ චරිත ගොඩක් ඉන්නවා. මම තව චරිත දෙකක් පෙන්වනවා ඉක්මනින්. අපි නික්මයාම පොතට පෙරලලා මෝසෙසුත් මෙහෙමයි. මෝසෙසුත් හරියට බර අඩි තියති අනිත් පැත්තට එනවා. නික්මයාම 3 වෙනි පරිච්ඡේදයේ 9 ඉඳන් 12 වෙනකන් අපි ළඟ නැවතිලා ඉන්නේ කියවනවා විතරයි. නික්මයාම 3 9 ඉඳන් 12 වෙනකන්. මෝසෙස් තෝරගන්නවා දෙවියන් වහන්සේ. මෝසෙස්ට කියනවා ඊශ්‍රායල් සෙනගව ගලව ගන්න මං උඹව තෝරගත්තා කියලා. මෝසෙස් ටක් ගාලා පැනපු ගමන් කියනවා ඕකේ මම රෙඩි මම එන්නම් කියලා. එහෙම කිව්වේ නෑ. යෙරමියාටත් වඩා හපන්. බෑනේ මම මොකෙද්ද ස්වාමී මට බෑනේ එහෙම කියන්නේ. හරි ඕකේ කියමු.
දැන් බලව ඊශ්‍රායල් පුත්‍රයන්ගේ මොර ගැසීම මා වෙතට පැමිණ තිබේ. මිසරවරුන් ඔවුන්ට කරන පීඩාවත් දුටිමි. ඉතින් එන්න නුඹ මාගේ සෙනග වූ ඊශ්‍රායල් පුත්‍රයන් මිසරයන් පිටතට ගෙනෙන පිණිස මම පාරාවෝ වෙතට නුඹ යවන්නෙමි කීසේක. දෙවියන් වහන්සේ කතා කළා කියනවා මිශ්‍ර ඊශ්‍රායල් සෙනඟ ගේන්න ගලවලා මම උඹව තෝරගත්තා කියලා. මෙන්න ප්‍රතිචාරය මෝසස්ගේ. එවිට මෝසෙස් පාරාවෝ වෙතට යන්නටත් ඊශ්‍රායල් පුත්‍රයන් මිසරයන් පිටතට ගෙනෙන්නටත් මම කවුදයි දෙවියන් වහන්සේට කීය. දෙවියන් වහන්සේ අනේ මම කවුද? මම මොකෙද්ද? පාරාවෝ ඉස්සරයි. මෙන්න යෙරමියාට වගේම දෙවියන් වහන්සේ කියනවා මාවයි උඹ නියෝජනය කරන්න යන්නේ. 11 වෙනි පදේ 12 වෙනි පදේ. උන්වහන්සේද මම සැබවින් නුඹ සමග සිටින්නෙමි. මා විසින් නුඹ යවූ බවට මේක නුඹට මම උඹ එක්ක ඔබව දෙවියන් වහන්සේ තේරුවා නම් යමක් කරන්න කියලා කියනවා නම් ඒ දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. කවද වෙනකන්ද පොරොන්දුවක් තියෙනවා ලෝකාන්තිමේ දක්වා ඔබත් එක්ක ඉන්නවා කියලා. 4 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ. මෙන්න මෝසස් එවිට මෝසෙස් උත්තර දෙමින් එහෙත් බැලුව මැනව. ඔවුන් මා විශ්වාස නොකොට මගේ හඬට ඇහුම්කන් නොදී ස්වාමින් වහන්සේ නුඹට නොපෙනුන සේකැයි කියනවා. එක බාධාවක්. දැන් මෙහෙම කිව්වොතින් ස්වාමිනේ ඔබ කවුද කියලා මේ පරිච්ඡේද දෙක කියවලා බලන්න. වැඩෙන් මග අරින්න 1000ක් හේතු කාරණා කියනවා මෝසෙස්. 10 වෙනි පදේ 4 වෙනි පරිච්ඡේදයේ 10 11. මෝසෙස් අහෝ ස්වාමිනී මීට ප්‍රථමවත් ඔබ තමන් මෙහිකරුවාට කතා කළාට පසුවත් මම ව්‍යක්තෙක් නොවෙමි. ස්වාමිනී කලින්වත් දැන් ඔබ වහන්සේ මට කතා කරාට පස්සෙවත් මම දක්ෂ කතිකයෙක් නෙමෙයි ව්‍යක්ත කතිකයෙක් නෙවෙයි. කියන්නේ මට අර ජෙරමියා කියපු දෙයම තමයි. මම බාලයෙක් මට මෙලෝ මගුලක් කරගන්න බෑ ස්වාමිනී. අනේ එහෙම එකක් කියන්නේ. මම පාරාවෝ ඉස්සරහා ගිහලා කතා කරගන්න තරම් මට හයියක්. ඔබයි මායි වගේ තමයි. අර මිනිස්සු ඉස්සරහට ගිහලා කතා කරන්න අපිට හයියක්. දෙවියන් වහන්සේ කියනවා. හරි. මක් නිසාද කතාවට අදක්ෂ වූ අදක්ෂ දෙවක් ඇත්තා වූ කෙනෙක් මේ ස්වාමින් වහන්සේට කීයේය. එවිට ස්වාමින් වහන්සේ කතා කොට මනුෂ්‍යයාගේ මුඛය සෑදුවේ කවුද? නොහොත් ගොළුෙක් හෝ බිහිරෙක් කොට මනුෂ්‍යයෙකු මවන්නත් යමෙකුට පෙනෙන්නට හෝ අන්ධ වෙන්නට හෝ සලස්වන්නේ කවුද? ස්වාමින් වහන්සේ වන මම නොවේද? ආමෙන්. ඔබගේ බැරිකම් 1000ක් කියන්න දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ කියයි. මමනේ බං ඔබව මැව්වේ. උඹට මොනවාද මට බැරිද ඔය බෑ කියන ටික කරන්න? පුළුවන්. ඉතින් ඔබගේ බැරිකම මොකක්ද දෙවියන් වහන්සේගේ පැවරුම ඉෂ්ට කරන්න? ඔබ ඉස්සරහට දාගෙන තියෙන දේ මොකක්ද? නිසා ඔබව අධෛර්යයටපත් කරන්නේ ඔබමයි. ඔබ හිර වෙලා ඉන්නේ ඔබ තුලමයි. දෙවියන් වහන්සේ ඔබව තෝරගෙන පත් කළා ඔබට පරණ වැරදි වලට සමාව දීලාත් ඉවරයි. යක්ෂයන් සහ ඔබේ සිත සිතුවිලි ඔබ වදිනවා. පරණ ජීවිතයේ කුණු රහ මම ඒකට ඒ වචනේ පාවිච්චි කරන්න ආසයි. දාලා ආවේ එපා කියලා. ආයේ මේ ජීවිතයේ යද්දී ඒ කුණු රහට ආයේ දිව දික් කරනවා. ඒ කුණු රහ බොම්බිලි කරවල කාලා තියෙනවද? බැදලා. බදිද්දි හරි සුවඳයි. නේද? කුණු රහ වගේ වුණාට දැන් කරවල කෑල්ලක රහ තියෙන්නේ කුණු කරවල බෙදපුවම තමයි. දැන් රහට හුරු වෙච්ච අය හරි ආසයි බත් කද්දි කරවල කෑල්ල. ඒ වගේ දාලා ආව දේ කොච්චර කුණු වුණත් එක රහයි. ඒ රහ යකා මතක් කරනවා සැරෙන් සැරේ. අපේ විශ්වාසයේ සැකයක් බවට පත් කරන්න හදනවා. ඒවට වගේ. නිසා ඔබව තෝරගත්තේ දෙවියන් වහන්සේ අනේ. සාමුවෙල් තෝරගන්න යනවා දාවිත්ව. දෙවියන් වහන්සේ කියනවා යේසුගේ ගෙදරට ගිහිල්ලා අහකලා දරුවෙක් ඉන්නවා ඌ ආලේප කරපන් කියලා. මම ඒ කැලලත් පොඩ්ඩක් ඔබට පෙන්නලා දේශනාව අවසන් කරන්නට යනවා. අපි පෙළ ගමු 1 සාමුවෙල් පොත. 1 සාමුවෙල් 16 වෙනි පරිච්ඡේදය. දෙවියන් වහන්සේ කියනවා දැන් ඉතින් සාවුල්ව රජකමින් පහ කළා. ඒක ඉවරයි. දැන් ඉතින් දාවිත්ව මම පත් කරන්න යන්න කියලා සාමුවෙල් අනාගත වක්තෘවරයාට කියනවා දැන් නුඹ ගිහිල්ලා දාවිත්ව රජකමට ආලේප කරන්නට ඕනේ කියලා. එහෙම කියලා 16 වෙනි පරිච්ඡේදයේ අපි 5 වෙනි පදේ ඉඳන් පොඩ්ඩක් පල්ලෙහාට කියමු. ස්වාමින් වහන්සේට පූජා කරන්නට ආවෙමි.
නුඹලා පවිත්‍ර වී මා සමග පූජාවට එන්න යොහු කීවේය. ඔහු යෙස්සේද ඔහුගේ පුත්‍රයන්ද පවිත්‍ර කොට පූජාවට කැඳවුවේය. දැන් යෙස් එක ගෙදරට යන්න කිව්වා. එතන දරුවෙක් තමයි තෝරගත්තේ කියලා කිව්වා. සාමුවෙල් ගියා ආලේප කරන්න තෙල් කුලාවත් අරගෙන. යෙස්සේ තමුන්ගේ දරුවන් ටික තියාගෙන ඉන්නවා. කාවද දන්නේ නැහැ දැන් දෙවියන් වහන්සේ ආලේප කරන්නට යන්න කියලා. හරි. ඔවුන් ආකල ඔහු එලියාබ් දෙස බලා සබෑවටම ස්වාමීන් වහන්සේගේ ඔවුන් ආකල ලොකු පුතා එලියාබ් හොඳ පෙනුමට හිටියා යෙස්සේගේ පුතා. සාමුවෙල් අනාගත වක්තෘවරයා. දෙවියන් වහන්සේ මඟ පෙන්වන තැනැත්තා. එයාගේ මනසෙන් එයා හිතුවා මේ උස මහත මේ පොර තමයි දෙවියන් වහන්සේ තෝරගෙන ඇත්තේ කියලා. එලියාබ් යෙස්සේගේ ලොකු පුතා. එලියාබ් දිහා බලලා සාමුවෙල්ව තමයි දෙවියන් වහන්සේ යැව්වේ. යෙස්සේගේ ගෙදර කොල්ලෙක් ඉන්නවා ඌව තමයි ඊළඟ රජකමට ආලේප කරන්න යන්නේ කියලා. සාමුවෙල් ගිහිල්ලා සාමුවෙල්ට දෙවියන් වහන්සේ තමයි එලිදරව් කළේ නැහැ කවුද කියලා. සාමුවෙල්ගේ මනසෙන් හිතනවා සාමුවෙල් මෙයාගේ හැටියට මෙයා තමයි රජෙක් වෙන්න සුදුසු. සාමුවෙල් එලියාබ් දිහා බලලා මේක තමයි පොර කියලා හිතුවා. හැබැයි ඊට පස්සේ දෙවියන් වහන්සේ සාමුවෙල්ට කතා කරලා කියනවා 7 වෙනි පදේ. නමුත් ස්වාමින් වහන්සේ සාමුවෙල්ට කතා කොට ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න මක්නිසාද මම ඔහු එපා කළෙමි. ස්වාමින් වහන්සේ මනුෂ්‍යයා බලන්නාක් මෙන් නොබලනසේක. මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනුම බලන්නේය. නමුත් ස්වාමින් වහන්සේ සිත බලනසේකයි කීසේ. ඒක නිසා මිනිස්සු දේවසේවකයෝ පවා වටපිටාව සහ මිනිස්සුන්ගේ හැකියාවන් පුද්ගල ස්වරූපයන් බලලා කියයි ඔබ මේ සේවයට හොඳයි කියලා. ඒතකොට අහිංසක ඔබට තේරෙයි. ඒතර අපිට මුකුත් සේවයක් නැද්ද කියලා. දෙවියන් වහන්සේ ඔබව තෝරලා තියෙනවා නම් කවුරු මොනවා කිව්වත් ඔබව අනිවාර්යෙන් ඔසවනවමයි. පුතාලා 7 දෙනෙක් සාමුවෙල් ඉස්සරහින් යන්නට සැලැස්සුවා යෙස්සේ. 10 වෙනි පදේ. මෙසේ යෙස්සේ තමාගේ පුත්‍රයන් 7 දෙනෙක් සාමුවෙල් ඉදිරිපිටින් යන්නට සැලැස්සුවේය. සාමුවෙල්ද මොවුන් ස්වාමින් වහන්සේ තෝරා නොගත්සේකයි යෙස්සේට කියා. අනිත් එක දැන් ওই පල්ලෙහාට කියවල බලන්න අපිට වෙලා නැහැ. ඊට පස්සේ සාමුවෙල් අහනවා දෙවියන් වහන්සේ කතා කරේ නැහැ ආලේප කරන්න කියලා. ඒ 7 දෙනාගෙන් එකෙක්වත්. සාමුවෙල් අහනවා තව එකෙක්වත් නැද්ද? මොකද දෙවියන් වහන්සේ යන්න කිව්වේ යෙස්සේගේ ගෙදරටනේ. ඊට පස්සේ 11 12 ගාවට එද්දී යෙස්සේ කියනවා තව එකෙක් ඉන්නවා ඒක නම් ඉතින් අර බැටළුව බලාගෙන එහෙ ගණන් ගන්නවත් තරම් එකෙක් නෙවෙයි දාවිත් කියන්නේ. හැබැයි දෙවියන් වහන්සේ තෝරගෙන තිබුණේ දාවිත්ව. සාමුවෙල්ටත් වැරදුනා. සාමුවෙල්ට දෙවියන් වහන්සේ කියනවා මිනිස්සුયો නම් පිටස්තර පෙනුම බලන්නේ. හැබැයි දෙවියන් වහන්සේ හදවත බලන්නේ කියලා. ඒ ඔබයි මායි ගැන දෙවියන් වහන්සේගේ හදවත. මිනිස්සු අපිව එපා කරයි සුළු කරයි හැකියාවක් නැහැ කියයි. හැබැයි දෙවියන් වහන්සේ ඔබයි මාවයි තෝරගත්ත දෙවියන් වහන්සේ. අනේ ඒ නිසා ඒ දෙවියන් වහන්සේට ලං වෙන්න. යෙරමියා පොතට ඇවිල්ලා ආයි පළවෙනි පරිච්ඡේදයේ යෙරමියාට කියනවා එච්චර බෑයි කියපු එච්චර අඬපු යෙරමියා පළවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ. තවද ස්වාමින් වහන්සේගේ වචන යෙරමියා පළවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ. යෙරමියාත් එක්ක ගනුදෙනුව ගියායින් පස්සේ දෙවියන් වහන්සේ දර්ශනයක් දෙනවා යෙරමියාට. තවද ස්වාමින් වහන්සේගේ වචනය මා වෙතට පැමිණ යෙරමියා නුඹට පෙනෙන්නේ කුමක්දයි ඇසීය. මමද කොට්ටම්බා අත්තක් මට පෙනේ කීමි. එවිට ස්වාමින් වහන්සේ නුඹට පෙනුණා හරිය. කොට්ටම්බා අත්තක් පෙනෙන්නට සැලැස්සුවා. කොට්ටම්බා කියන්නේ කොට්ටම්. ආමන් කියලා තියෙනවා ඇට වර්ගයක්. ඒ ආමන් ගහ. ඒ සීත කාලේදී සාමාන්‍යයෙන් දෙසැම්බර් වෙද්දී බටහිර ඒ පැතිවල ගස්වල කොළ ඔක්කොම වැටලා සීත කාලේදී ගස් නිකන් අර නටු විතරක් තියෙන තත්වයකටපත් වෙනවා. ජනවාරි මාසේ මුලින්ම මල් හටගන්නේ කොළ හටගන්නේ මේ ආමන් ගසේ නැත්නම් කොට්ටම්බා ගසේ. ඒක තමයි පිබිදීමේ ගහ කියලා සාමාන්‍යයෙන් හඳුන්වනවා කියලා කියන්නේ. ජෙරමියාට මුකුත් නැහැ කතා කරගන්න බෑ. ඔබට මොනවාරි පේනවද කියලා දෙවියන් වහන්සේ අහනවා. කොට්ටම්බා අත්තක් මල් තියෙන කොට්ටම්බා අත්තක්. ජනවාරි මාසේ මුලින්ම කොළ එන්නත් ඉස්සලා මල් හට ගන්නවලු කොට්ටම්බා ගහේ. පිබිදීම දෙවියන් වහන්සේ පිබිදීම පෙන්නවා. ඔබට මුකුත් නැහැ තමයි. හැබැයි දෙවියන් වහන්සේ පිබිදීමේ පොඩි අත්තක් පෙන්නවා. ඔබගේ ජීවිතේ මුකුත් නැහැ වගේ දැනෙයි. හැකියාවක් නැහැ. කිසි දෙයක් අනිත් අය වගේ වැඩකාරයෝ ඉස්සරහට ඉල්ල ඉන්න දේශනා කරන අය ප්‍රශංසාවම මුකුත් නැහැ වගේ දැනෙයි. දෙවියන් වහන්සේ ඔබට කියන මොනවද ඔයාලට පේන්නේ? පොඩි දෙයක් පේනවා ස්වාමීනි මල් අටගත්ත කොට්ටම්බා ඉත්තක්. ඒ ඇති දෙවියන් වහන්සේට.
එලියා මහා ග්‍රීෂ්ම සමයක දෙවියන් වහන්සේගේ පාමුල වැටලා වැස්ස ඉල්ලුවා. වැස්ස නැහැ. තමුන්ගේ සේවකයාට කියනවා ගිහින් බලපන් මුහුද ගාවට මොන හරි පේනවද කියලා. යනවා මොකුත් නැහැ කියලා කියනවා. 7 පාරක් යවනවා. 7 වෙනි පාර ගිහිලා ඇවිල්ලා කියනවා බලාකුලක් පේනවා මිනිහෙක්ගේ අතක් වගේ චූටි එකක්. රයිට්. දැන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. දෙවියන් වහන්සේ මහා වැස්සක් එවන්න යනවා. දෙවියන් වහන්සේ වැස්ස එව්වා. ඔබට මොනවද තියෙන්නේ? ඔබ දකින්න දෙවියන් වහන්සේගේ චූටි දෙයක් වෙන්නට පුළුවන්. උන්වහන්සේ ඔබට පෙන්නයි එරමියාට වගේ කොට්ටම් බාත්තක්. චූටි එකක්. ඒක ඇති යන්නේ දෙවියන් වහන්සේට ඔබව පාවිච්චි කරන්න. එලියට පෙන්වුවා වගේ චූටි වලාකුලක් තියෙයි. ඒක ඇති මහ වර්ෂාවක් ඇති කරන්න දෙවියන් වහන්සේට. නිසා ඔබ පොඩි නෑ දෙවියන් වහන්සේ ඔබට දුන්න පැවරුමක්. ඔබට තියෙන බාධාව මොකක් වුණත් ඔබගේ අඳහිරකම වෙන්න පුළුවන්, මිනිස්සු ඔබව අඳහිරටපත් කරලා වෙන්න පුළුවන්, නායකයෝ හිතන පතන විදිය ගැන ඔබට දොස් තිය. මේ සේවය මේ සභාව ඔබට පහුගිය ටිකේ සභාවන් අපි ඉගෙනුවා. සභාව කියන්නේ ඔබයි මායි ඇතුළත් අපි හැමෝම දෙවියන් වහන්සේගේ ඇස් දෙකෙන් විශ්වීය සභාව කියලා කියන්නේ මියගිය සහ ජීවත් වෙන්නව අපි ඔක්කොමල්ලා සභාවට බයිනවා කියන්නේ අපි අපිටම බැන ගන්නවා වගේ. ඔබගේ බාධාව මොකන්ද? මාක් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ පෙරලන්න එපා. යේසුස් වහන්සේ කියනවා මේ කන්දට ඇදහිල්ලෙන් කියන්නේ ඉදිරිලා ගොස් මුහුදේ වැටෙන්නට කියලා. කන්දට අණ කරන්න කිව්වා වැටෙන්න කියලා. බාධාව කන්ද නම් ඒකට අණ කරන්න. කන්ද එක්ක කතා කර ඉන්න කිව්වේ නෑ. කන්දේ උස, කන්දේ මහත, කන්දේ වට ප්‍රමාණය බාධාව නෙවෙයි. කන්දට කියන්න කිව්වා මේක ඉදිරිලා යමන්. එච්චරයි ඔබට කරන්න තියෙන්නේ. බාධාව මොකක් වුණත් අණ කරලා කියන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ බාධාව ඉවත් වෙන්න ඕනේ. මගේ මනසේ තියෙන බැඳීම් කැඩිලා යන්න ඕනේ. සේවය කරන්න, දෙවියන් වහන්සේගේ පැවරුම ඉෂ්ට කරන්න මට තියෙන බාධාව අයින් වෙලා යන්න ඕනේ. අවසාන පදේ අපි නැගිටලා කියමු බයිබලයේ රෝම 4:17 රෝම 4:17 කියවලා අපි ඉවර කරන්නට යනවා. අපි හැමෝම නැගිටලා බයිබලයේ ගෞරවයෙන් දෑතට අරගෙන කියවලා අවසන් කරමු. කවුද කියවන්නේ? රෝම 4:17 ඔබට මට ඉන්න දෙවියන් වහන්සේ මෙහෙම දෙවි කෙනෙක්. නැති දෙය තුලින් ඇති දෙයක් කරන්නට පුළුවන්. මැරිච්ච දේවල් ජීවනයට ගේන්න පුළුවන් දෙවි කෙනෙක් ඔබට මට ඉන්නේ. කියවමු පදේ. නුඹ බොහෝ ජාතීන්ට පියකු කළෙමි. ලියා තිබෙන ලෙස ආබ්‍රහම් තමා විශ්වාස කළා වූ මලවුන් ජීවත් කරන්නා වූ නැති දේ ඇතික බවට පත් කරන්නා වූ දෙවියන් වහන්සේ. මම ආසයි ඒක නවානුවාදයක ලස්සනට තියෙනවා. සුමිත්‍රා. තාපොඩ සද්දේ දාලා. තමන් ඒ පොරොන්දුව ආබ්‍රහම් ලැබුවේ තමුන් අදහන මලවුන් හට ජීවිතය දෙන නැති දේ ඇති කරන්නට පුළුවන් දෙවියන් වහන්සේ. ආමෙන්. ඒ දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ නැති දේ ඇති කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. ඔබගේ ජීවිතේ යම් දේවල් මැරිලා මලානික වෙලා තියෙනවා නම් ඒකට ජීවනය දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ. සාරාගේ කුස මැරිලා තිබුණේ. දරුවා හම්බෙන්නේ නැහැ. ඒකට ජීවය දුන්න දෙවියන් වහන්සේ. කිසි දෙයක් නැති තැන යමක් ඇති කරන්න පුළුවන් දෙවියන් වහන්සේ ඔබගේ මගේ දෙවියන් වහන්සේ. ඔබට හැකියාව නැහැ කියන්න එපා. කතා කරගන්න බෑ කියන්න එපා. දැනුම නැහැ කියන්න එපා. මුකුත් නැහැ කියන්න එපා. ඔබටයි මටයි ඉන්න දෙවියන් වහන්සේ නැති දේ ඇති කරන්නට පුළුවන්, මරණය ජීවනයට පත් කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. අත් දෙක ඔසවලා ස්තුති කරමු ස්වාමීන් වහන්සේට. ස්තුති වේවා ස්වාමිනී. ඔබට ප්‍රශංසා